12:45 මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි මෙන්න ප්‍රවෘත්ති සංස්කරණීය ඉනෝකා බ්‍රෝහිය ප්‍රකාශය බද්‍රජිත් සෞම්‍ය බිම්ස්ටෙක් රටවල විශිෂ්ට ආර්ථික සමෘද්ධියක් අත්කර ගැනීමට සමාජික රටවල් අතර සහයෝගීතාව ඉහළ නැංවිය යුතු බව ජනාධිපතිතුමා පවසයි. බිම්ස්ටෙක් ප්‍රඥප්තියට එම රටවල නායකයෝ අත්සන් තබති. වාරි සෞභාග්‍ය දෙවන අදියර වයඹ පළාතෙන් ආරම්භයි. සිය ධුරයෙන් ඉවත්වීමට කිසිදු අදහසක් නැතයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඉන්දීය විදේශ කටයුතු ඇමතිවරයා සහ විපක්ෂ නායකවරයා අතර හමුවක්. රථවාහන අංක තහඩු රජයේ කර්මාන්ත ශාලාවේදී නිෂ්පාදනය කිරීමට සැලසුම්. දුම්රිය රේදුරන්ගේ සංගමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවෙයි. ඩීසල් බෙදාහැරීමේ ගැටලුවක් පවතින බැවින් ජනතාව අනවශ්‍ය ලෙස ඉන්ධනහල් අසල රැස්වීමෙන් වළකින ලෙස ඉල්ලීමක්. කොවිඩ් හේතුවෙන් අර්ධ හා පූර්ණ ලෙස පාසල් වසා දැමීමෙන් ලෝපුරා සෙසුන් මිලියන 405ක් පමණ පීඩාවට. ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අවසන් මහ තරඟයට සුදුසුකම් ලබයි. බිම්ස්ටෙක් සමාජික රටවල ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම මෙන්ම විශිෂ්ට ආර්ථික සමෘද්ධියක් අත්කර ගැනීමට සමාජික රටවල සහයෝගීතාව ඉහළ නැංවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. කලාපීය රටවල් එකිනෙකා එක්ව ගොඩනැගීම, මද්‍රව්‍ය ඇතුළු මිනිස් ජාවාරම් සහ ත්‍රස්තවාදය, ආගමිකාන්තවාදය වැළැක්වීම වැනි කලාපීය තර්ජන වැළැක්වීමට එක්ව ක්‍රියා කිරීම සහතික කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා අවධාරණය කරයි. බිම්ස්ටෙක්හි රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේය. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සමන්තන ශාලාවේදී සමුළුව පැවැත්වෙයි. වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා කොවිඩ් වසංගතය නිසා සමස්ත ලෝකයේම අයහපත් අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව කීවේය. අනිකුත් ගෝලීය අර්බුද නිසා උද්ගතව ඇති අයහපත් ආර්ථික තත්ත්වයන් හමුවේ දියුණුවන රටවලට ඍණාත්මක බලපෑමක් ඇති කර ඇත. එමකින් මිලියන ගණනක් ජනතාව අපහසුතාවට පත්ව සිටිති. වසංගතයට පෙර පූර්ව පියවර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. එය ජීවිත හානි රැසක් වළක්වා ගැනීමට හේතු විය. මෙරට වයස අවුරුදු 12ට වැඩි ජනගහනයෙන් 82%ක් එන්නත්කරණයට ලක් කොට ඇත. 54%ක් බූස්ටර් එන්නත ලබාගෙන තිබේ. එය රට සාමාන්‍යකරණයට පත් කිරීමට හේතු විය. මෙම වසංගත අවස්ථාවේදී බිම්ස්ටෙක් රටවල සහයෝගීතාව ජනාධිපතිතුමාගේ ඇගීමට ලක්විය. බිම්ස්ටෙක් සමුළුව හරහා කලාපීය රටවල් එකිනෙකා අතර සිය අත්දැකීම්, ශක්තියින් හා විශේෂඥතාව හුවමාරු කර ගැනීමේ වැදගත්කම එතුමා මෙහිදී පෙන්වා දුන්නේය. බිම්ස්ටෙක් රටවල නායකයන් එක්ව බිම්ස්ටෙක් ප්‍රඥප්තියට අතත්ති ලෙස අත්සන් තැබීම මෙහිදී සිදුවිය. 2022-23 වසර සඳහා බිම්ස්ටෙක්හි සභාපතිත්වය තායිලන්තයට බාර දීමද මෙහිදී සිදුවිය. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය යථාර්ථයක් බවට පත් කරමින් වැව් අමුණු 5000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වාරි සෞභාග්‍ය වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක කෙරේ. එහි දෙවන අදියර වයඹ පළාතේ කොබේගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ මේගස්වැව මහවැව අභියසදී අද පෙරවරුවේ ආරම්භ විය. සමාරම්භක උත්සවයට එක් වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙරට සතුව වැව් අමුණු විශාල සංඛ්‍යාවක් පැවතියද නිසි නඩත්තුවක් නොවූයෙන් ඒවා විනාශයට යමින් පවතින බව කීවේය. ග්‍රාමීය කුඩා වැව් අමුණු 50,000ක් පමණ පවතී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පත් කළ කාර්යසාධක බලකාය වාරි සෞභාග්‍ය වැඩසටහන නගා සිටුවීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා පැවසීය. වැව් ප්‍රතිසංස්කරණය කිරීමෙන් ග්‍රාමීය ජනතාවගේ කෘෂි කර්මාන්තයේ නගා සිටුවීමටත් මෙරදිය මත්ස්‍ය කර්මාන්තය ඇතුළු ග්‍රාමීය කර්මාන්ත වැඩි දියුණු කිරීමටත් හැකියාව ලැබේ. වාරි සෞභාග්‍ය ආර්ථිකයක් බවට පත් කළාම ඒ තුළින් කෘෂි ආර්ථිකය නෙවෙයි ග්‍රාමීය ආර්ථිකයත් ශක්තිමත් කරන්න අපට හැකි වෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ විදිහට රටේ ආර්ථිකය දිනෙන් දින ශක්තිමත් කිරීමයි අපට අවශ්‍ය. අපි දන්නවා අද දුෂ්කරතා රසක්ම ජනතාව මුහුණ දෙනවා. අපි සමහරු හිතන් ඉන්නවා අපි මේවා දන්නේ නැහැ කියලා. නොදන්නවා වගේ ඉන්නවාද කියලා අහනවා. ඒ නිසා තමයි අපි මේ වෙලාවේ සර්ව පාක්ෂික සමුළුවක් පෞද්ගලික කැඳවලා
හිතලා හැමෝම අදහස් කරගෙන මේ ගොඩේන වේදිකාව නිර්මාණය කරන්න අපි කටයුතු කරේ. කොවිඩ් වසංගතය හිතලා නිර්මාණය කරපු ගන්න නෙවෙයි. සමහරු ඒකත් අපි කරා කියලා ජනතාව උස්සි ගන්නවන්න හදනවා. අපි සූදානම් හැම වෙලාවෙම විරුද්ධ පක්ෂේ වුණත් හොඳ ප්‍රායෝගික අදහස් අරගෙන ඉදිරියට යන්න. මේ රට තියෙන්නේ මේ දේශපාලනේ විතරක් කරන වෙලාවක් නෙවෙයි මේක. මම හිතන්නේ මේ වෙලාව රට ගැන හිතලා හැමෝම වැඩ කළ යුතු වෙලාවක් කියලා විශ්වාස කරනවා. මේ නිසා සර්වසපාක්ෂික සම්මේලනයට නාපු අයට ඊළඟට වතාවේ එන්න එක්වන්නයි කියලා අපි ආරාධනා. මෙම අවස්ථාවට එක් වූ වාරිමාර්ග අමාත්‍ය චවල් රාජපක්ෂ මහතා සඳහන් කළේ වාරි සෞභාග්‍ය වැඩසටහන මගින් උතුරු ප්‍රදේශයේ වාරිමාර්ග සංවර්ධනය කර යාපනයේ ජනතාවගේ ජල අවශ්‍යතාව සපුරා දීමට ක්‍රියා කරන බවයි. එම වැඩපිළිවෙල මේ මාසයේදී ආරම්භ කෙරේ. වාරි සෞභාග්‍ය දෙවන අධීරයෙන් විශාල වාරිමාර්ග සංවර්ධනයක් සිදු කිරීමට නියමිතයි. මේ වාරි සෞභාග්‍ය යටතේ ග්‍රාමීය වැව් පිළිබඳව අපි ආරම්භ කරපු වැඩපිළිවෙල සාර්ථකව පහුගිය අවුරුදු දෙකේ අරගෙන ගිහිල්ලා මේ අවුරුද්ද අවසාන වෙනකොට වැව් ලංකාව පුරා 4040ක් ග්‍රාමීය වැව් සකස් කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ පිළිබඳව පැහැදිලි කරනවා. ඒ වගේම මහවැලි අමාත්‍යාංශ මහවැලි අධිකාරිය හරහා රාජ්‍ය ඇමතුමා ශ්‍රීපාල ගම්ලත්තුමා තාමත්ම ඒ වගකීම හරියට බාර අරගෙන අද කලාප 10 තුලම ගමන් කරමින් ඒ තියෙන කුඩා වැව් ටික සකස් කරමින් ජනපදකීන්ගේ සුබසාධනය බලමින් කටයුතු කරගෙන යනවා. ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් විය. සිය දුරෙන් ඉවත්වීමට කිසිදු අදහසක් නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. තම අභිප්‍රාය ජනතාව සමග සැමදා සමීපව කටයුතු කරමින් මහජන සේවා ඉටු කිරීම බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි. දේශපාලන ඉතිහාසයේ මේ දක්වා වාර්තා වී ඇත්තේ මැතිවරණයකින් පරාජය වී දේශපාලනයෙන් ඉවත් වූ පුද්ගලයන් පිළිබඳ මිස සිය කැමැත්තෙන් දේශපාලනයෙන් සමුගත් අය පිළිබඳ නොවන බව මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. ජාතික ගුවන්විදුලියේ දසදෙසින් 7 වැඩසටහනට අද එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ තම පියාවන ඩී.ඒ. රාජපක්ෂ මහතා ඉතා නිහතමානී පුද්ගලයෙකු වන බවයි. කිසිවිටක ගොවිතැන අමතක නොකළ පුද්ගලයෙකු ලෙස එතුමා හැඳින්විය හැකි බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය. ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමාගේ ජන්මදිනය අදටේදී ඇති බව අගමැතිතුමා මෙහිදී සිහිපත් කළේය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ඉන්දිය විදේශ කටයුතු ඇමති ආචාර්ය එස් ජයශංකර මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් ඉන්දීය තානාපති නිල නිවසේදී ඊයේ පස්වරුවේ පැවැත්විණි. මෙම ව්‍යසනකාරී අවස්ථාවේ ශ්‍රී ලංකාව වෙත සහෝදරත්වයේ දෑත් දිගු කරන ඉන්දියාවට ස්තුතිය පුද කරන බව විපක්ෂ නායකවරයා එහිදී පැවසීය. ඉන්දියාව මෙරටට මේ දක්වා ලබා දුන් සහාය පිළිබඳවද ඔහු සේ ප්‍රණාමය පුද කළේය. ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්බුදයෙන් ගොඩ ඒම සඳහා උපරිම වශයෙන් ආධාර සහ සහයෝගය ලබා දෙන ලෙස ඔහු ඉන්දියාවේ විදේශ ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කළේය. දුම්රිය රේදුරන්ගේ සංගමය ඊයේ රාත්‍රියේ ආරම්භ කිරීමට නියමිතව තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව එම තීරණයට එළඹි බව සංගමේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පවසයි. දුම්රිය ගාස්තුව වැඩි කිරීම හා දුම්රියෙන් ලාභ ඉපැයීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවලිය කෙරෙහි අවධානය යොමු නොකර දුම්රිය ගාස්තුව වැඩි කිරීමට පියවර ගැනීම සහ දුම්රිය සේවකයන්ගේ අතිකාල ගෙවීම සම්බන්ධයෙන් ගෙන යන වැරදි ප්‍රචාර පිළිබඳ දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය සැලසුම් කර තිබුණි. මාලිගාවත ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වලට වියලි ආහාර ද්‍රව්‍ය ඇතුළත් සහනාධාරයක් ලබා දීමට චීන තානාපති කාර්යාලය පියවරගෙන ඇත. ප්‍රදේශයේ පවුල් 600කට ඒවා අද බෙදා දීමට නියමිතයි. චීන තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉන් කොටසක් බෙදා දෙන බව එම වැඩසටහන මෙහෙවනු ලබන මාලිගාවත එලියන් සංගමය සඳහන් කරයි. පවතින අර්බුදකාරී තත්ත්වය කිසිදු රජයට ඇඟිල්ල දිගු කර චෝදනා කළ නොහැකි බව ඇමති බන්ජුල ගුණවර්ධන මහතා පවසයි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ ඩොලර් හිඟය මෙම ආර්ථික අර්බුදයට හේතු වී ඇති බවයි. මෙරට දළදේශීය ආදායමට වඩා වියදම වැඩි වී තිබේ. අලුත් අවුරුද්ද ඉලක්ක කරගනිමින් ජනතාවට සහන සැලසීම සඳහා මේ වන විට සාකච්ඡා පැවැත්වන බව අමාත්‍යවරයා කීවේය.
මෙම අවස්ථාවට එක් වූ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේ වර්තමානයේ වන විට ඉන්ධන ආනයනයට විශාල මුදලක් වැයවන බවයි. රටේ ඉන්ධන ප්‍රමාණවත්ව පැවතියද ජනතාව සංයමයකින් යුතුව ඒවා මිලදී ගැනීමට කටයුතු කළ යුතුය. මෙම දින දෙක තුළදී ඩීසල් ලබා දීමේ යම් ගැටලුවක් පවතින බැවින් ජනතාව අනවශ්‍ය ලෙස ඉන්ධනහල් වෙත රැස් නොවන ලෙස ඔහු ඉල්ලා සිටී. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. රථවාහන අංකතහඩු මෙරටදී නිෂ්පාදනය කිරීම සඳහා අවධානය යොමු වී ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි. මේ වන විට දේශීය පෞද්ගලික සමාගමක් ඔස්සේ වාහන අංකතහඩු කොටස් ආනයනය කිරීම සිදුවේ. එම කොන්ත්‍රාත්තුව 2024 වසරේදී අවසන් වීමට නියමිතයි. ඉන්පසු කොළොන්නාවේ පිහිටි රජයේ කර්මාන්ත ශාලාව මගින් අංකතහඩු නිෂ්පාදනය කිරීමට තීරණය කර ඇතැයි එම අමාත්‍යාංශය පවසයි. එමගින් වාර්ෂිකව රුපියල් මිලියන 600කට ආසන්න මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබේ. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ තෑගි ගොඩයි වාසි රසයි CIB අවුරුද්දයි. අප්‍රේල් 10 දක්වා සෑම බිල්පතකටම වටිනා තෑගි. බැංකු කාඩ්පත් සඳහා 20% දක්වා වටම්. අදම CIB එන්න. ගාලු වෙරළබඩ තීරයේ පිහිටි සංචාරක හෝටල් රැසක අපද්‍රව්‍ය මුහුදු වෙරළට මුහුදු ජලයට සහ යාබද ගංගාවලට භූගත ජල මගින් යොමු කරන බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති. මේ පරිසර දූෂණයේ වේගවත් වීමට හේතු වී තිබේ. විවිධ අපද්‍රව්‍ය මිශ්‍ර ජලයේ පොලිතින් අවිධිමත් ලෙස බැහැර කිරීමෙන් කුඩා දරුවන් ඇතුළු වෙරළබඩ ජනතාව සහ සංචාරකයෝ දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති. මෙම නිරීති විරෝධී ක්‍රියා නතර කර පරිසරය ආරක්ෂා කර දෙන ලෙස ඔහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. තෑගි ගොඩයි වාසි රසයි CIB අවුරුද්දයි. අප්‍රේල් 10 දක්වා සෑම බිල්පතකටම වටිනා තෑගි. බැංකු කාඩ්පත් සඳහා 20% දක්වා වටම්. අදම CIB එන්න. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය. කවුරු කොහොම කිව්වත් ලීසින් එකක් ගන්න ලීසින් මහගෙදරට පිවිසෙන්න. පීපල්ස් ලීසින් ජන හද හඳුනන ලීසින් මහගෙදර. වැඩි විස්තර ළඟම පීපල්ස් ලීසින් ශාඛාවෙන්. පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා. සිසුන් මිලියන 405ක් පමණ සිටින රටවල් 23ක පාසල් කොවිඩ් හේතුවෙන් තවමත් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් වසා දමා ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පවසයි. යුනිසෙෆ් ආයතනය ඇස්තමේන්තුවලට අනුව ළමයින් මිලියන 147කට අවම වශයෙන් පුද්ගලික ලෙස අධ්‍යාපනයෙන් අඩකට වඩා මගහැරී තිබේ. ඇතැම් රටවල ගැහැණු ළමයින් පාසල් යළි විවෘත කළ පසු නැවත පාසල් පැමිණ නැතැයි එම ආයතනය සඳහන් කරයි. යුනිසෙෆ් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කැතරින් රසල් මහත්මිය පෙන්වා දෙන්නේ දරුවන් කොවිඩ් වසංගතයේ සැඟවුණු තුවාලකරුවන් බවයි. කොවිඩ් වෛරසයේ බරපතලම සෞඛ්‍ය බලපෑම් වලට ළමයින් ගොදුරු වීමේ අවදානම අඩුවද පාසල් වසා දැමීම නිසා ඔවුන්ගේ ජීවිත උඩු යටිකුරු වී ඇතැයි ඇය පෙන්වා දෙයි. යුක්‍රේන රුසියා සාමසාකච්ඡා තුර්කියේ ස්ථාන්බුල් නගරයේදී ඊයේ පැවැත්විනි. ඒ සඳහා දෙරටේ නියෝජිතයෝ සහභාගී වූහ. කියව් අගනුවර අවටි ස්ථානවලින් හමුදා ඛණ්ඩ ඉවත් කර ගැනීමට එහිදී රුසියානු නියෝජිතයන් එකඟ වී තිබේ. මෙම සාකච්ඡා පැය 3:00කට ආසන්න කාලයක් පැවැත්වින. යුක්‍රේන නිලධාරීන්ද මෙහිදී සාධනීයව කටයුතු කර ඇත. නේටෝ සංවිධානයේ සමාජිකත්වය ලබා නොගෙන යුක්‍රේනයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නව වැඩපිළිවෙලක් පිළිබඳව ඔහු සාකච්ඡා කළහ. රුසියානු පාර්ශවයේද මෙම සාකච්ඡා සාධනීය ලෙස පැවති බව ප්‍රකාශ කර ඇත. විශ්වාසයේ ගොඩනැගීම සඳහා කියව් අවට මෙහෙයුම් අඩු කිරීමට රුසියානු නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා එහිදී පොරොන්දු විය. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය. වීල්ලකේ ලීස් එකට ලීසින් මහගෙදරට එන්න. පීපල්ස් ලීසින් ජන හද හඳුනන ලීසින් මහගෙදර. වැඩි විස්තර ළඟම පීපල්ස් ලීසින් ශාඛාවෙන්. පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. ඔබේ වත්තේ පොල් ගසට පොහොරයදීමෙන් දෙතමනේ සංරක්ෂණයෙන් ජල සම්පාදනයෙන් සෑම වල්ලකින්ම පොල් ගෙඩියක් වැඩි කරගන්න. අමතර ආදායමක් ලබා ගන්න. තාක්ෂණික සහාය සඳහා අමතන්න 1928. පොල් ගෙඩියක් වැඩි කරගන්න. ආදායම සරු කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියා ගන්න. පොල් පරිශන ආයතනයේ පණිවිඩයක්.
වසර ගණනාවක් අබලන් තත්වයේ පැවති බලපිටිය මාදුව පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබේ. මාදුව ගම්මානයට විශාල පිරිසක් ගමන් කරන ප්‍රධාන මාර්ගයේ මේ ඔස්සේ වැටී තිබේ. මෙහි දිග මීටර 44ක් වන අතර පළල මීටර 4.8කි. මහාමාර්ග අමාත්‍යාංශයේ මාර්ග සංවර්ධන අධිකාරියේ ඍජු අධීක්ෂණය යටතේ රාජ්‍ය සංවර්ධන හා ඉදිකිරීම සංස්ථාව මේ ඉදිකිරීම භාරව කටයුතු කරයි. රජයේ මේ සඳහා වැය කරන මුදල රුපියල් කෝටි 97කි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. ඔබේ වත්තේ පොල්ගසට පොහොරයදීමෙන් දෙතමනේ සංරක්ෂණය ජල සම්පාදනයෙන් සෑම වල්ලකින්ම පොල් ගෙඩියක් වැඩි කරගන්න. අමතර ආදායමක් ලබාගන්න. තාක්ෂණික සහය සඳහා අමතන්න 19/20ට පොල් ගෙඩියක් වැඩි කරගන්න. ආදායම සරු කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියාගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ වෙලින්ටන් හිදී අද පැවති අවසන් පෝර වටේ තරඟයෙන් බටහිර ඉන්දිය කොදෙව් කාන්තා කණ්ඩායම පරදවා ලකුණු 157ක ජයග්‍රහණයක් අත්කර ගැනීමට ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් විය. මුලින් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ඕවර 45ක් අවසානයේ කඩලු 3ක් දැවී ලකුණු 305ක් රැස් කළේය. ඊට පිළිතුරු ලෙස බටහිර ඉන්දිය කාන්තා කණ්ඩායමට ඕවර 37ක් අවසානයේ සිළු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 148ක් පමණි. මෙම තරගයේ පන්දු වාර 45කට සීමා විය. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් එලිසා හිලි ලකුණු 129ක්ද රචෙල් හේනස් ලකුණු 85ක්ද රැස් කළහ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. ජෝන් කිල්ස් හෝල්ඩින්ස් PLC පර්යේෂණ සංවර්ධන හා නවෝත්පාදන අංශය වන ජෝන් කිල්ස් රිසර්ච් ෆෝ එවර් ස්කින් නැචුරල්ස් පුද්ගලික සමාගම සමග තාක්ෂණ බලපත්‍ර ගිවිසුමකට අත්සන් තබයි. ජෝන් කේල්ස් සමූහ ව්‍යාපාරයට පමණක් නොව සමස්තයක් ලෙස මුළු මහත් ශ්‍රී ලංකාවටම වාණිජ්‍ය වශයෙන් භාවිත කළ හැකි බුද්ධිමය දේපොළ නිර්මාණය කිරීම ජෝන් කේල්ස් රිසර්ච් ආයතනයේ වගකීමයි. මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ජෝන් කේල්ස් රිසර්ච්හි විද්‍යාඥයෝ කණ්ඩායමක් පර්යේෂණ සංවර්ධන හා නවෝත්පාදන කටයුතු සිදු කරති. මෙරට ශාකසාර මූලික කරගත් ෆෝඑවර් ස්කින් නැචුරල් පුද්ගලික සමාගම මේ වන විට ජනප්‍රිය නිෂ්පාදන වර්ග රාශියක් දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොළට හඳුන්වා දී තිබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික්. 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා NSB U Trust හරහා අවමය වරකට ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් 3 වතාවක් එවන්න. ආර්ථික පුවත් ආවරණය යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතෝට ආකර්ශනීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. රුසියාව සහ යුක්‍රේන අතර පවතින අර්බුදය නිසා සංචාරකයන් පැමිණීමේදී ඇතිවිය හැකි අහිතකර බලපෑම් වළක්වා ගැනීම සඳහා ඉදිරියේදී නව ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඒ අනුව ඉදිරි ග්‍රීස්ම ඍතුව ඉලක්ක කරගනිමින් ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ඇමරිකාව, කැනඩාව සහ මැද පෙරදිගයන් රටවලින් සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම සඳහා ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාවට නැංවෙයි. මේ බිමල් පුතානේ හරි ගිහිල්ල අලුත් කාර්යයකුත් අරගෙන හරි ගියේ හරි තැනට ගිය හින්දා මාමා LOLC එකේ ලීසින් කරේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ. LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න. කාලගුණ වාර්තාව
දෙවිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරුවේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවී හැකි බව කාලුක විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත්, ගාල්ල, මාතර, කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තද වැසි ඇතිවිය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල. බිම්ස්ටෙක් රටවල විශිෂ්ට ආර්ථික සමෘද්ධියක් අත්කර ගැනීමට සමාජික රටවල් අතර සහයෝගිතාව ඉහළ නැංවිය යුතු බව ජනාධිපතිතුමා පවසයි. බිම්ස්ටෙක් ප්‍රඥප්තියට එම රටවල නායකයෝ අත්සන් තබති. වාඩි සෞභාග්‍ය දෙවනාදියර වයඹ පළාතෙන් නැරඹේ. සිය දුරෙන් ඉවත්වීමට කිසිදු අදහසක් නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඉන්දිය විදේශ කටයුතු ඇමතිවරයා සහ විපක්ෂ නායකවරයා අතර හමුවක්. රථවාහන අංකතහඩු රජයේ කර්මාන්ත ශාලාවේදී නිෂ්පාදනය කිරීමට සැලසුම්. දුම්රිය රේතුරන්ගේ සංගමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවේ. ඩීසල් බෙදා හැරීමේ ගැටලුවක් පවතින බැවින් ජනතාව අනවශ්‍ය ලෙස ඉන්ධනහල් අසර රැස්වීමෙන් වළකින ලෙස ඉල්ලීමක්. කොවිඩ් හේතුවෙන් අර්ධහා පූර්ණ ලෙස පාසල් වසා දැමීමෙන් ලෝපුරා සෙසුන් මිලියන 405ක් පමණ පීඩාවට. ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේ සවන් දිය හැකියි. දෙවා ප්‍රවෘත්තියෙන් සමප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට බලාපොරොත්තු වන්න.